හයි කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් පරිස්සම් වෙලා ඇති කියලා මම හිතනවා. ඉතින් මම හිතුවා පොරොන්දු වෙච්ච විදියටම IELTS වීඩියෝ එකක් අද කරනවා කියලා. ඉතින් අද මම කතා කරන්න හිතුවේ listening paper එක ගැන. listening paper එකට හොඳට ස්කෝර් කරගන්න මොනවද ෆලෝ කරන්න ඕන ටිප්ස් ටෙක්නික්ස් කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ස්ට්‍රක්චර් කරේ මම මුලින්ම ඔයාලට එක්සෑම් එක listening paper එක ඔයාලට ලැබෙන විදිය ඒ ගැන කියන්නම්. ඊට පස්සේ මම listening paper එක ස්ට්‍රක්චර් එක පෙන්නන්නම්. ඊට පස්සේ මොනවද ස්කෝර් එක වැඩි කරගන්න පුළුවන් වෙන්න කරන්න ඕනේ මොනවද කියලා අපි කතා කරමු. ඉතින් මුලින්ම IELTS listening paper එක ගැන ගත්තොත් paper එක ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ කියන්නේ කොටස් 4ක් තියෙනවා. part 1, part 2, part 3, part 4 කියලා. එක කොටසක ප්‍රශ්න 10ක් තියෙනවා. ඔක්කොම ප්‍රශ්න 40ක් තියෙනවා. ඉතින් paper එක ඩිසයින් වෙලා තියෙන්නේ අර ලේසි එකේ ඉඳන් අමාරු වෙන විදියට තමයි. ඒ කියන්නේ part 1 කියන කොටසේ තමයි ලේසිම, part 4 වලට යද්දි අමාරුයි. එහෙම තමයි paper එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම academic module එක කරත් general training කරත් ඔයගලන්ට listening paper එක සමානයි. එකම paper එක තමයි ලැබෙන්නේ. ඊළඟ කාරණේ තමයි exam එක deliver කරන methods දෙකක් තියෙනවනේ. කියන්නේ computer based paper එක කරන්න පුළුවන්, නැත්නම් paper based යන්න පුළුවන්. ඉතින් එතෙන්දි පොඩි වෙනසක් තියෙනවා. paper based කරන අයට කොහොම වුණත් IELTS recording එක 30 minutes recording එකක් යන්නේ. ඒ recording එක වෙලාවේ paper based කරන අය තමන්ගේ අර paper එකේ උත්තර ටික ලියා ගන්න ඕනේ. ඒ blank spaces පුරව ගන්න ඕනේ. ඊට පස්සේ paper එක ඉවර වෙලා, ඒ කියන්නේ recording එක ඉවර වෙලා 10 minutes extra 10 minutes එයාලට හම්බ වෙනවා ඒ උත්තර ටික answer sheet එකට transfer කරන්න. හැබැයි computer delivered අයට එහෙම extra 10 minutes හම්බ වෙන්නේ නැහැ. මොකද එයාලා අහගෙන ඉන්න වෙලාවෙම type කරන හින්දා answer එක. එයාලට extra 2 minutes හම්බ වෙනවා answers ටික review කරන්න. ඕක තමයි paper based අයගේ computer delivered අයගේ listening paper එක change වෙන එකම තැන. ඉතුරු ටික ඔක්කොම සමානයි. ඉතින් ඔයගලන්ට සාමාන්‍යයෙන් recording එක play වෙන්න කලින් play වෙන අතරතුරත් ප්‍රශ්න කියව ගන්න වෙලාවක් දෙනවා. ලොකු වෙලාවක් නෙමෙයි, මිනිත්තුවක් වගේ. ඉතින් මේ වෙලාවේ ප්‍රශ්න ටික කියව ගන්න එක හරි වැදගත්. අනිත් දේ තමයි ස්පෙලිංස් වැරදි නම් ඔයාගේ උත්තරේ මාක් වෙන්නේ වැරදි උත්තරයක් විදියට. ඒකෙන්ද ස්පෙලිංස් ගැන හොඳට අවධානය යොමු කරන්න. ඒ වගේම අර වැරදි උත්තර වලට ලකුණු අඩු වෙන්නේ එහෙම එකක් නැහැ. හරි උත්තර ප්‍රමාණයට ඔයගලන්ට බෑන්ඩ් ස්කෝර් එක හම්බ වෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු ඔයාට 40න් 40ම හරි නැත්නම් 40න් 39ක් හරි ගියත් ඔයාට බෑන්ඩ් 9 ලැබෙනවා. මම මේ බෑන්ඩ් ස්කෝර් ෂීට් එක මේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම් ඔයගලන්ටත් බලා ගන්න. ඉතින් IELTS එතකොට listening papers practice වෙන්නේ කොහොමද කියලා ඔයාලා මගෙන් අහයිනේ. එතකොට මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ Cambridge IELTS පොත් මේ වෙනකොට 16ක් රිලීස් වෙලා තියෙනවා. එක පොතක papers 4ක් තියෙනවා. ඒතර ඔක්කොම papers 64ක් තියෙනවා. ඒ හොඳටම ඇති IELTS හොඳටම practice කරන්න පුළුවන්. හැබැයි practice කරද්දී හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ 15 සහ 16 කියන පොත් දෙක අනිවාර්යෙන් කරන්න. මොකද recently release වෙච්ච පොත් දෙක තමයි ඒක. ඊට කලින් තිබ්බ papers වල මේ papers වල තියෙන වෙනසක් තියෙනවා. මොකද 2020ට කලින්. කියන්නේ මම 2019 IELTS කරද්දිත් listening paper එකේ මුලින් එයාලා example එකක් දුන්නා. දැන් අලුතෙන් ඊට පස්සේ එයාලා example එක දෙන එක අයින් කරා. දැන් කෙලින්ම අහද්දිම පළවෙනි උත්තරේ ඉඳන්ම ඔයාලට ලියා ගන්න වෙනවා. ඒක ඕක වෙනස්. 15/16 පොත් ඒ type එකට තමයි තියෙන්නේ. හින්ද හොඳට මතක තියාගන්න මේ පොත් කරලා යන්න. ඒ වගේම දැන් ඔයා මේ දැන් paper based කරන කෙනෙක් නම් ඔයා පොඩ්ඩක් ඒ අර PDF වලින් practice කරනවා නම් download කරගෙන පොත් print out එකක් අරන් එහෙම කරන්න පුරුදු වෙන්න. අර දෙකේ වෙනසක් තියෙනවානේ. තමන්ගේ මේ තමයි exam එකට යන විදියටම practice වෙන්න. ඒකත් වටිනවා. හොඳයි. දැන් මම ඔයාලට පෙන්නන්නම් IELTS මේක Cambridge book 15
පොත තමයි මම දැන් මේ පෙන්නන්න යන්නේ. මම එතකොට පේපර් එකේ එන විදිය ඔයගලන්ට පැහැදිලි කරලා කියන්නම්. ඊළඟට අපි කතා කරමු ටිප්ස් ටෙක්නික්ස් මොනවද කියලා. මේ කේම්බ්‍රිජ් IELTS book 15 වල test 1 තමයි මම මේ open කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැන් මේ බලන්න මේ part 1 කියලා තියෙනවා. එතකොට part 1 එකේ questions 1 to 10 තියෙන්නේ. එක කොටසක ප්‍රශ්න 10ක් තියෙනවා. මම ඒක ඔයාලට කිව්වනේ. ඊට පස්සේ බලන්න දැන් instructions පළවෙනි එක තමයි write one word and or a number for each answer. ඉතින් එතෙන්දී ඔයා උත්තර ලියද්දී ඔයාට එක වචනේ උත්තරයක් තනි වචනේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් නම්බර් එකක් ලියන්නත් පුළුවන්. වචනේ නම්බර් එකයි එන උත්තර තියෙන්නත් පුළුවන්. තනි නම්බරේ තියෙන ඒවා එන්නත් පුළුවන්. ඒක තමයි කියලා තියෙන්නේ. ඊට එහා දේවල් ලියන්න බෑ. කියන්නේ උදාහරණයක් දෙකට එතකොට වචන දෙකක් ලියන්න බෑ කොයි වෙලේකවත් උත්තරේට. එහෙම වුණොත් උත්තරේ වැරදි. දැන් මේ පළවෙනි කොටස ගත්තම ඒක හුඟක් වෙලාවට තියෙන්නේ කන්වර්සේෂන් එකක් පුද්ගලයෝ දෙන්නෙක් අතර. මේක හුඟක් වෙලාවට දැන් මේ කියන තියෙන්නේ මේක දැන් උදාහරණයක් විදිහට බලන්න bank side recruitment agency. මේක තියෙන්නේ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකක් කවුරු හරි මේ ඒජන්සි එකට කතා කරලා විස්තර අහන. ඔය වගේ මේවා තමයි හුඟක් වෙලාවට එන්නේ. ලයිබ්‍රරි එකකට කෝල් කරලා ලයිබ්‍රරි කාඩ් එකක් ඇප්ලයි කරන්න, ජොබ් ඉන්ටර්විව් එකක් ගැන විස්තර අහන්න කෝල් කරන්න. ඔන්න ඔය වගේ කන්වර්සේෂන් එකක් තමයි මේ part 1 කොටසේ තියෙන්නේ. part 1 කොටස ඩිසයින් කරලා තියෙන්නේ ඔයාට කොච්චරක් දුරට අර ස්පෙસિෆික් ඉන්ෆර්මේෂන් ග්‍රහණය කරගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් ස්පෙસિෆික් ඉන්ෆර්මේෂන් කියන්නේ මොනවද? names, නම්. දැන් මේ අනිවාර්යෙන් මේ කොටසේ කාගේ හරි නමක් කියවෙනවා, නම අල්ලගන්න පුළුවන්. ටෙලිෆෝන් නම්බර්ස්. එහෙම නැත්නම් වෙලාවක්. දැන් 7:30 pm. quarter past 5. ඔය වගේ එකක් කිව්වම කොහොමද ඒක ටක් ගාලා කැච් කරගන්නවද බලන්න. උගක් වෙලාට ස්ට්‍රීට් නේම්ස්, ඇඩ්‍රස් වගේ දේවල් අහනවා. I think ඒ වගේ දේවල් තමයි මේ පළවෙනි කොටසෙන් ඔයාගෙන් අහන්නේ. ඒ වගේම මේක දෙකකට කැඩලා කියන්නේ මෙහෙමයි. පළවෙනියටම ඔයාට රෙකෝඩින් එක ප්ලේ වෙන්න කලින් අවස්ථාවක් දෙනවා 1 to 5 වගේ ප්‍රශ්න ටික කියව ගන්න. ඊට පස්සේ රෙකෝඩින් එක ප්ලේ වෙනවා. ඊළඟට ඔයාට උත්තර ලියලා ඉවරුණාට පස්සේ ඔයාට ආයෙ කියනවා යාලා ආයෙ පොඩි වෙලාවක් තියෙනවා ඔයාගේ ලියපු උත්තර බලන්න කියලා. ඒ වෙලාවෙත් උත්තර බල ඉන්න යන්න එපා. ඊටු ටික කියව ගන්න. අන්න ඒ විදිහට දෙපාරකට 1 to 5 ඊට පස්සේ තමයි 5 to 10 ආයෙ කියව ගන්න කියලා chance එක දෙන්නේ. එහෙම තමයි part 1 කොටස හැදිලා තියෙන්නේ. දැන් අපි part 2 බලමු. part 2 එක හුඟක් වෙලාවට එක්කෙනෙක් කතා කරන එකක් තියෙන්නේ. ඒක හුඟක් වෙලාවට ගයිඩ් කෙනෙක් වගේ කතා කරලා විස්තර කියන. කියන්නේ හුඟක් වෙලාවට ටුවර් එකක් එක්කන් යන්න ගයිඩ් කරන එකක් වගේ ඒ වගේ තමයි තියෙන්නේ. දැන් මෙතන මේ මැතිව්ස් අයිලන්ඩ් හොලිඩේස් මේ වගේ විස්තර කරන එකක් ඔයා උත්තර හොයාගන්න තියෙන්නේ. තනි ස්පීකර් තමයි කතා කරන්නේ. ඒකෙත් මෙන්න මේ වගේ කොටස් දෙකකට කැඩෙනවා. ඊපස්සේ part 3 එක තියෙන්නේ හුඟක් වෙලාවට මේක ස්පීකර්ස්ලා 3ක් හෝ 4ක් කතා කරනවා. ඒ කියන්නේ ඇකඩමික් සබ්ජෙක්ට් එකක් ගැන. මේක හුඟක් වෙලාවට ප්‍රොෆෙසර් කෙනෙක් ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක් එක්ක එහෙම නැත්නම් ළමයි ටිකක් එකතු වෙලා යුනිවර්සිටි තීසිස් එකක් රිසර්ච් එකක් ගැන කතා කරන එකක් තමයි part 3 වල එන්නේ. ඒකත් කොටස් දෙකකට කැඩෙනවා. මල්ටිපල් චොයිස් ක්වෙස්චන්ස් ගොඩක් එන්න පුළුවන්. ඊළඟට 31 ඉඳන් 40ට ඒ කියන්නේ අන්තිම part 4 වල එක ස්පීකර් කෙනෙක් කතා කරනවා ඇකඩමික් සබ්ජෙක්ට් එකක් ගැන. මොනවා හරි ඇකඩමික් ටොපික් එකක් ගැන එයා දිගට කතා කරගෙන යනවා. උත්තර ටික මාක් කරගන්න තමයි තියෙන්නේ. මේකේ අතරමැද මේ මොනවත් බ්‍රේක් එකක් නැහැ. මුලින් ලැබෙන වෙලාවේ ඔයා මේ ප්‍රශ්න 10ම කියව ගන්න ඕනේ. අතරමඟදී වෙලාවල් එන්නේ නැහැ. මේක ඉතින් part 4 තමයි ගොඩක් අය අමාරුයි කියන්නේ. මොකද අර එක දිගට කියාගෙන යන හින්දා ඒ වගේම උත්තර මිස් වෙන්න පුළුවන්. ඒ වගේම උත්තර එන කාල සීමාව වැඩි වෙන්න පුළුවන්. අර එක ළඟ උත්තර නැතුව ටිකක් ગેප් එකක් එක උත්තර එන්න පුළුවන්. ඒ වගේ ටිකක් වෙනස් මේ part 4. ඉතින් ඔය තමයි IELTS listening paper එකක structure එක. දැනට paper එක
කරලා නැති කෙනෙක්ට, ඒ කියන්නේ මුලින්ම කරපු නැති කෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. මේ හැම එකේම හැම කොටසෙම ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න හරිම වැදගත්. මං හිතනවා දැන් ඔයාලට ටෙස්ට් එක ඇත්ත ටෙස්ට් එකක් කොහොමද කියලා අයිඩියා එකක් ලැබෙන්න ඇති කියලා. මේ පේපර් එක එක්සෑම් කරපු කෙනෙක් නම් දැන් මේකට ෆැමිලිය. නමුත් ඉතින් ෆස්ට් ටයිම් කරන්න යනවා නම් බයත් එක්කයි දැන් ඔයගලන්ට හොඳ අයිඩියා එකක් එන්නේ නැති කොහොමද පේපර් එක ලැබෙන්නේ කියලා. ඉතින් හැම පේපර් එකක් වගේම හැම එක්සෑම් එකක් වගේම ප්‍රැක්ටිස් කරන තරමට ඔයා පර්ෆෙක්ට් වෙනවා. ඉතින් මම දැන් මුලින්ම කියන්න ඕනේ දැන් මම මේ කියන්නේ මම ෆලෝ කරපු ටිප්ස් ටෙක්නික්ස් මමත් ඔන්ලයින් සයිට්ස් බලලා එහෙම ඉගෙන ගත්ත ඒවා තමයි. මම ෆලෝ කරපු මම උදව් ගත්ත ඔන්ලයින් සයිට්ස් වල ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. ඔයාලටත් ඒවා යොදා ගන්න පුළුවන් ප්‍රැක්ටිස් වෙද්දී. ඊළඟ එක තමයි කියන්න ඕනේ IELTS එක්සෑම් එක කරද්දී ඔයාලා දැන් ප්‍රැක්ටිස් අපි හිතමු දැන් ඔයාලා listening මේ tips techniques ඔක්කොම මම දැන් කියනවා ඔයාලත් තව සර්ච් කරලා ක්ලාස් ගිහින් ඒවා ඉගෙනගෙන ඔක්කොමත් කරලා ෆලෝ කරනවා. හැබැයි අපි හිතමු ඔයාට දැන් ඔයාට ඕන ස්කෝර් එක ඒත් ඔයාට achieve වෙන්නේ නැහැ. කොච්චර ප්‍රැක්ටිස් කරත් හැමදාම හිට් කරන්නේ එකම ගානක් කියමු 40 25යි නම් හරියන්නේ 25 24 26 ඔය ලෙවල් එකේ කියමු ඔක්කොම හරියන්නේ. එහෙමනම් ස්ටොප්. පොඩ්ඩක් නැවතිලා කල්පනා කරන්න. මොකද එහෙම වෙන්නේ වෙන මොනවා හරි ගැටලුවක් තියෙන හින්දා. එක් ඔයාගේ ස්පෙලිංස් වරදිනවා වෙන්න ඇති. එහෙනම් ඔයා ඒක ඇඩ්‍රස් කරන්න ඕනේ IELTS ප්‍රැක්ටිස් කරන්න කලින්. එහෙම නැත්නම් ඔයාගේ මොනවා හරි කෙනෙක් ඔයාගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන්නේ නැහැ. ගැටලුවක් තියෙන්න පුළුවන්. ඉස්සෙල්ලා තමන්ගේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉස්සෙල්ලා තමන්ගේ ගැටලුව අඳුර ගන්න කාලය වෙන් කරන්න. එහෙම කරලා ආයෙ ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. ඒක මතක තියාගන්න. දැන් අපි ටිප්ස් ටෙක්නික්ස් කතා කරමු. පළවෙනි දේ තමයි IELTS එක්සෑම් එකේ රෙකෝඩින් එක එකපාරනේ ප්ලේ වෙන්නේ. ඔයාට ඇහුණත් නැතත් කරන්න දෙයක් නැහැ. එක සැරේයි ප්ලේ වෙන්නේ. කින්ද ඔයා මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. practice makes you perfect. ඒකින්ද IELTS Cambridge පොත් අරගෙන මේක මිලදී ගන්න ඕනේ නැහැ. ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. මම ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලා පොත් එකෙන් බලා ගන්න ප්‍රැක්ටිස් කරන්න. මේක කිහිප සැරයක් කරන්න. එකක් දෙකක් නෙමෙයි. ඔයාට ඇති කියලා හිතෙන තරම් පොත් ප්‍රැක්ටිස් කරන්න. ඊළඟට දෙවෙනි දේ තමයි ඔයා දැන් මේ රෙකෝඩින් එක සැරයක් ප්ලේ වෙනවා විතරක් නෙමෙයිනේ. ඔයා පොඩ්ඩක් ඔයාට ගොඩක් වැඩ කරගන්න තියෙනවා ලිස්නින් පේපර් එක වෙලා. එකක් ප්‍රශ්න කියවන්න ඕනේ, අහන්න ඕනේ, උත්තරේ ලියන්න ඕනේ, වැඩ ගොඩක්. ඉතින් ඔය মালටි ටාස්කින් කියන එකත් ඉම්පෝටන්ට් ලිස්නින් පේපර් එකට. ඉතින් ඒකින්ද ඒව ඔක්කොම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම මේ ප්‍රැක්ටිස් එකේ ඉම්පෝටන්ස් තමයි කියන්නේ. ඊළඟට මම කියවනවා පේපර් බේස් කරනවා නම් දැන් මම දන්නවා බහුතරයක් අය පේපර් බේස් තමයි කරන්නේ. ඔයා පේපර් එක ඉවර වෙලා එක්ස්ට්‍රා 10 මිනිත්ස් වල උත්තර ට්‍රාන්ස්ෆර් කරන්න ඕනනේ ආන්සර් ෂීට් එකට. ඒක ඒ විදිහටම ඔයා ප්‍රැක්ටිස් කරද්දිත් කරන්න. කියන්නේ මොකද එකක් ඔයා දැනගන්න ඕන ඔයාට 10 මිනිත්ස් ඇතිද උත්තර ට්‍රාන්ස්ෆර් කරගන්න. ඒක විභාගෙට ගිහින් කරන්න ඉන්න එපා. ඔයා පේපර් එක කරද්දිම උත්තර ට්‍රාන්ස්ෆර් කරන්න. හරි නේද? එතකොට ඔය ටික මතක තියාගන්න මුලින්ම. ඊළඟට ඔයා දැනගන්න ඕනේ උත්තර හරි උත්තර ගන්නටනේ ලකුණු ලැබෙන්නේ. ඒ කියන්නේ උත්තරයක් ලිව්වේ නෑ වැරදි කියලා ඔයාට ලකුණු කැපෙන්නේ නැහැ. හැබැයි ස්පෙලිංස් වැරදුනොත් හරි උත්තරේ වුණත් ඉතින් ලකුණු කැපෙන. ලකුණු නැහැ. ඒක වැරදි උත්තරයක් විදිහට තමයි මාක් වෙන්නේ. ඉතින් ඒ වගේම වැරදි උත්තර වලට ලකුණක් අඩු වෙන්නේ නැති හින්දා අපි හිතමු ඔයාට ආන්සර් එකක් මිස් වුණා කියලා. මේ මිස් වෙන හැම වෙලේම ආන්සර් එකක් ගෙස් කරන්න. පචයක් හරි ලියලා එන්න. ඉතින් ඒ කියන්නේ මොකද කනාවක් හරි ගියොත් ලක් පොයින්ට් එකක් හම්බ වෙනවනේ. ඒක හින්දා. ඒ වගේම දැන් IELTS කියන්නේ ඉන්ටර්නැෂනල් ඉංග්‍රීසි මේ ටෙස්ට් එකක්නේ. ඒක හින්දා ඔයගලන්ට මේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි විතරක් නෙමෙයි. මොකද ලංකාවේ පාවිච්චි කරන්නේ බ්‍රිටිෂ් ඉංග්‍රීසිනේ. ඇමරිකන් ඉංග්‍රීසි බ්‍රිටිෂ් ඔය මේ හැම ඉංග්‍රීසි ටයිප් එකක්ම යාලා ඇක්සෙප්ට් කරනවා. ඒ ඔයාලා උත්තර ලියද්දී ඔයාලට ඇමරිකන් ඉංග්‍රීසි ලියන්නත් පුළුවන් බ්‍රිටිෂ් ඉංග්‍රීසි ලියන්නත් පුළුවන්. මේක ප්‍රශ්නයක් නෑ. එකම දේ ඔයාලා අතරමැදදී ඒක ඉන්ටර්චේන්ජ් කරන්න යන්න එපා. එතකොට ඉතින් එක්සෑම් එකේ දන්නේ නැහැ නෝට ස්පෙලිංස් බැරිද නැත්නම් ඔයා මොකද්ද මේ ලියලා තියෙන්නේ කියලා. ඒක රයිටින් පේපර් එකට එක ගොඩක් වැදගත්. අනිත් එක තමයි
ඔයාට දැන් කැපිටල් ලෙටර්ස් වලින් විතරක් උත්තර ලියන්න පුළුවන්. ඒ කියන්නේ all capital. එහෙම නැත්නම් සිම්පල් වලින් උත්තර ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් සිම්පල් ලියද්දි ඉතින් මතක තියාගන්නවා ස්ට්‍රීට් නේම් එකක් ලියනම් ෆස්ට් ලෙටර් එක කැපිටල් වෙන්න ඕනේ. නමක් ලියනවා නම් ෆස්ට් ලෙටර් එක කැපිටල් වෙන්න ඕනේ. ඔය වගේ දේවල් තියෙනවනේ. ඉතින් ඒ වගේ දේවල් පැටලෙන කෙනෙක්ට ඒ වගේ වැරදි අවොයිඩ් කරගන්න පුළුවන් all capital ලියලා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අනිත් එක ඔයා ප්‍රැක්ටිස් කරද්දී පැන්සලකින් උත්තර ලියන්න පුරුදු වෙන්න. මොකද එක්සෑම් එකේදී ඔයාලට පෑනින් උත්තර ලියන්න බෑ. පැන්සලෙන් තමයි උත්තර ලියන්න ඕනේ. ඒකින්ද පැන්සලින් ආන්සර්ස් ලියන්න ප්‍රැක්ටිස් වෙන්න. සමහර වෙලාවට පෑනින් ලියනවට වඩා වේගය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම එකටම ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒ ටික මතක තියාගන්න. ඊළඟට ස්පෙලිංස්. මම මේක කලිනුත් කිව්වා මම ආයෙ කියනවා. මොකද ඒක හරිම ඉම්පෝටන්ට් දෙයක්. ඒ වගේම ඔයා පේපර්ස් ප්‍රැක්ටිස් කරද්දී අවංකව පේපර්ස් ප්‍රැක්ටිස් වෙන්න. දැන් අපිට මේ හිතෙනවානේ මේක මේ S එකක් අඩු හින්දානේ මේ මගේ වැරදි S එක තිබ්බනම් හරිනේ කියලා හරියක් දාලා ඒක කවුන්ට් කරගන්න එපා හරි කොටට. මොකද ඒකට විභාගෙදි ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් කේම්බ්‍රිජ් පොත්වල ඔයගලන්ට එන මාක් එකම වගේ තමයි ඇත්තටම එක්සෑම් එකේදීත් එන රිසල්ට් එක. ඒක මට නම් එහෙම වුණා. මම දන්නවා මගේ හුඟක් යාළුවන්ටත් එහෙම තමයි. කියන්නේ උදාහරණයක් විදිහට මම ප්‍රැක්ටිස් කරද්දි මට සාමාන්‍යයෙන් IELTS about 35 listening හැමදාම තිබ්බා. ඉතින් ඒ වගේ මට එක්සෑම් එකට 8.5 ආවා. ඒකින්ද ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරනකොට ඒක අවංකව ප්‍රැක්ටිස් කරන්න. ඊළඟට අනිත් දේ තමයි පේපර් එක කරද්දී ඒ කියන්නේ කොටසින් කොටසට අනිවාර්යයෙන්ම ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න. ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන එක හරිම වැදගත්. මොකද මම දැන් අර කලින් වීඩියෝ එකේ පෙන්නුවානේ ඉන්ස්ට්‍රක්ෂන් එකේ තියෙනවා නම් one word only කියලා. ඔයාට උත්තර ලියන්න පුළුවන් එක වචනයක් විතරමයි. ඔයා වචන දෙකක් ලියුවොත් එතන හරි උත්තර වචනේ තිබ්බත් ඔයාට ඒක වැරදි විදිහට මාක් වෙන්නේ. ඒකින්ද ඉන්ස්ට්‍රක්ෂන්ස් හරියටම කියවන්න. ඒ විදිහටම ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන්න. ඒක ප්‍රැක්ටිස් කරන්න. ඒක මිස් කරගන්න එපා. ඒක මතක තියාගන්න. මේ වගේ දේවල් අපි අර මේවා ලොකු දේවල් නෙමෙයි කියලා හිතුවට මේ වගේ දේවල් වලින් ලකුණු අඩු වෙන්න පුළුවන්. ඉතින් අපරාධෙන එහෙම දෙයකින් ඔයාට පොයින්ට් එකක් නැති වෙනවා කියන්නේ. මොකද හැම උත්තරයක්ම හැම පොයින්ට් එකක්ම වැදගත්. ඒකෙන් තීරණය වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයා PR වගේ දෙයක් බලාගෙන ඉන්නවා නම් කැනඩා ඔයාට listening 8 අත්‍යවශ්‍යයිනේ. ඉතින් 7.5 ආවත් වැඩක් නැහැ. ඒකින්ද මේ වෙන්න පුළුවන් වැරදි සම්පූර්ණයෙන්ම අවම කරගන්න. දැන් ඒ වගේම දැන් ඔයා මතක තියාගන්න දැන් මේ අර හයිෆන් එකක් එක්ක අපි ලියන වචන තියෙන්නේ. කියන්නේ full time part time ඒව තනි වචනයක් විදිහට තමයි සලකන්නේ. හැබැයි එහෙම දෙකකට ලියුවොත් ඒක වචන දෙකක් කියලා සලකන්නේ. ඒකින්ද ඒ වගේ ඒවා ලියද්දි ප්‍රැක්ටිස් වෙන්න. නම්බර්ස් ලියද්දි නම්බර් ලොකු දිග නම්බර් එකක් නම් ඒක වචනයක් විදිහට තමයි සලකන්නේ. ඉයර් එකක් නම් ඒක නම්බර් එකක්. ඒ විදිහට බලන්න. ඊට පස්සේ numbers accepted ද කියන එක instructions වල බලන්න. දැන් one word only කියලා තියෙන තැනක අපි හිතමු උත්තරේ 5. 5 කියලා පහේ ඉලක්කම ලිව්වා කියලා. මොකද අපිට ඇහෙන්නේ 5 කියලා. ඇහුනම 5 කියලා අර ඉලක්කම ලියන. ඉලක්කම ලිව්වා කියලා ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. ඔයා ඒක වචනෙම ලියන්න ඕන. ඒකින්ද මට මම දැන් මෙහෙම කිව්වම ඔයාලට තේරෙනවනේ instructions follow කරන එකේ වැදගත්කම. ඒකින්ද ඒ විදිහටම instructions follow කරන්න. ඒ වගේම ඔයාගේ උත්තරේ ලියද්දී දැන් උත්තරේ ලියනවා කියනවා මේ අර sentence එකේ ඉතින් blank space එකක් fill කරන එකනේ කරන්නේ listening වලදී. ඉතින් එහෙම කරද්දී ඔයා හැමතිස්සෙම බලන්න ඔයාගේ උත්තරේ අර වාක්‍ය grammar එකත් එක්ක match වෙනවද කියලා. ඉතින් එක උත්තරයක් දුන්නේ එහෙම නැත්නම් අර article එකක් an වගේ එකක් දාන්න ඕනේද? preposition එකක් at වගේ දෙයක් වැටෙන්න ඕනේද? ඔය ටික බලන්න ඕනේ අර වාක්‍ය ග්‍රැමර් එකත් එක්ක ඔයාගේ උත්තරේ යනවද කියන එක හැමතිස්සෙම චෙක් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට අර මිස් වෙන තැනක් වෙන්න පුළුවන් ඒක සිංගියුලර් වචනේද ප්ලූරල් වචනේද. ඒ කියන්නේ දැන් අපි බයිසිකල් කියලා තියෙක බයිසිකල්ද බයිසිකල්ස්ද අර ප්ලූරල් එක මිස් වුණාද කියන එක. දැන් ඕක හුඟක් වෙලාවට මේ ඒ අර වාක්‍ය ග්‍රැමර් එකත් එක්ක චෙක් කරන්න පුළුවන්. ඒක සිංගියුලර්ද ප්ලූරල්ද කියලා. එහෙම නැත්නම් ඔයා listening practice කරද්දී හොඳට ඔයා sharp කරගන්න කන plural වලට කොහොමද listen කරන්නේ කියන එක. මොකද ඒක වැරදින තැන
මේ ඒක අවම කරගන්න ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම මම අර කලින් පෙන්වන්නේ සාමාන්‍යයෙන් part 3 වගේ එකට එන්නේ multiple choice questions. ඔයගේ එකකදී එන්න පුළුවන් දැන් උත්තරේ විදියට ලියනවාද එහෙම නැත්නම් උත්තරේ අංකෙද ලියන්න තියෙන්නේ. මේ මම දැන් ආයෙ මම මේ මතක් කරන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන එකේ වැදගත්කම. ඉතින් හොඳට ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවලා එක පැහැදිලි කරන්න. අනිත් එක IELTS listening paper එකේ උත්තර ලියද්දි දැන් ඉක්මනට උත්තර එන්නත් පුළුවන්. දැන් හැම වෙලාවට අපි හිතමු උත්තරයක් මිස් වුණා. ඔයාලට මග ඇරුණා. ඉතින් මග ඇරුණොත් අර IELTS paper එකේ gone is gone. ඒ තියරි එක තමයි තියෙන්නේ. මොකද ආය අපසට ගිහින් ඔයාට අහන්නත් බෑ. රෙකෝඩින් එක සැරයක් ප්ලේ වෙන්නේ. ඔයා එතන ලත් වෙවි හිටියොත් ඔයාට තව ගොඩක් මිස් වෙන්න පුළුවන්. කින්ද ගියදේ ගියාවේ කියලා හිතලා ඊළඟ එකට යන්න. ඔය ආන්සර්ස් ඉක්මනට එනවා වගේම part 4 වගේ කරද්දී ආන්සර්ස් සමහරලාට එන්නේම නැහැ. එහෙමත් එන්න පුළුවන්. මොකද ටිකක් කියවනවා ඕන තැනට එන්නේ නැහැ. එහෙම වුණාම ඔයාලා ටිකක් අපි බය වෙනවනේ. එහෙනම් බය වෙන්න එපා. ඔයගොල්ලන් ප්‍රැක්ටිස් කරද්දී ඒක තේරෙයි. පැහැදිලිව හොඳින් අහගෙන ඉන්න. මොකද ඔයා පේපර් එක කලින් කියව ගන්න දෙන chance එකේ keywords underline කරගන්න. මොකද එතකොට ඒ වචනයක් වගේ කියවෙන කිට්ටුව ඊළඟට උත්තරේ එනවා වගේ idea එක තියෙනවා. ඒ වගේම මම කියවනේ IELTS exam paper එකේ recording එක යන්න කලින් ඔයගලන් පොඩි time එකක් දෙනවා. මේ ප්‍රශ්න ටික කියව ගන්න. ඒ වෙලාවේ ප්‍රශ්න ටික කියවන්න. ඊළඟට ඔයා උත්තර ලිව්වට පස්සේ ඔයාට answers check කරන්න පොඩි chance එකක් දෙනවා. 1 මිනිත්තුවක් වගේ. ඒ වෙලාවේ answers check කරන්න කියවල වැඩක් නැහැනේ. මොකද answers check කරන්න ඉතින් ඇහිච්ච දේ ඇහුණා එතනින් ඉවරයි. මොකද ඔක ආයේ මතක් වෙන්නේ නැහැනේ. ඒ time එක use කරන්න ඔයා ඊළඟ කොටසේ ප්‍රශ්න ටික කියව ගන්න. මොකද එතකොට හොඳටම ඔළුවට යනවා ප්‍රශ්න තියෙන්නේ මොනවද කියලා. අනිත් එක තමයි ඔයගොල්ලෝ IELTS exam paper එකට දැන් date එකක් book කරන් practice වෙනවා නම් දවසට විනාඩි 20ක්වත් ඉංග්‍රීසි පොතක් එහෙම නැත්නම් පත්තර කියවන්න. මම මේ රීඩින් ගැන කියන්නේ. මොකද ඔයාගේ රීඩින් ස්පීඩ් එක රීඩින් පේපර් එකට විතරක් නෙමෙයි listening paper එකටත් වැදගත්. මොකද ඔයාට ඉක්මනට කියව ගන්න පුළුවන් කියන්නේ ඔයාගේ time save වෙනවා. ඔයාට ඉක්මනට කියවලා ඔළුවට යනවා. ඒක හරි වැදගත් listening paper එකේ ලොකු බෑන්ඩ් එකකට යන්න නම්. ඒක මතක තියාගන්න. ඊළඟට listening වලදී තව listening papers practice කරද්දී වෙන්න තියෙන දෙයක් තමයි දැන් ඔයාලට මේගොල්ලෝ හුඟක් කලකට part 1 එකේදී වගේ එක වෙන්නේ උත්තරයක් කියනවා. ඊපස් ඒගොල්ලෝ මේක change කරනවා. ඉතින් මුලින් එක information එකක් දීලා ඒ කියන්නේ උදාහරණයක් විදිහට address එකක් like telephone number එකක් කියනවා කියමු 9555 or not 56 ඒ වගේ change කරන්න පුළුවන්. අනේ ඒව හොඳට practice කරන්න. practice කරන්නේ මේ හොඳට පැහැදිලිව අහගෙන ඉන්න. ඒ වගේ මිස් වුණොත් එතකොට දෙවෙනි එකනේ උත්තරේ පළවෙනිට ඔයා ලියපු එක නෙමෙයි. ඒකෙන්ද හැම දෙයක්ම expect කරන්න practice කරන්න. ඔයාට මම දැන් කියවනේ දැන් papers 64ක් තියෙනවා. ඔය 64 practice කරනවා නම් ඔයාට හරියටම හොඳට ගිහින් විභාග කරගන්න පුළුවන්. මොකද දැන් මම විභාගය කරනකොට පොත් 13යි තිබ්බේ. මම ওই 13ේම listening papers ටික කරා. අනිත් මේ කියන්නේ මම reading එහෙම එච්චර එහෙම කරේ නෑ. හැබැයි listening මම කරා. මොකද මට listening band 8 අනිවාර්යයෙන්ම ගන්න ඕනකම තිබ්බ හින්දා. ඔය ටික තමයි මට listening tips techniques කියලා කියන්න තියෙන්නේ. ඊළඟට මම මේ පොඩි short videos කරන්නම් කොහොමද ඔය plurals සඳුරගන්නේ නම් ටෙලිෆෝන් නම්බර්ස් වගේ දේවල් මිස් වෙන්නේ නැතුව අහන්නේ කොහොමද වගේ චුටි වීඩියෝස් මම කරන්නම්. I think මම හිතනවා ඔයගොල්ලන්ට මම දැන් දන්න විදිහට IELTS exam පොඩක් කැන්සල් වෙලා තියෙනවා. British Council IDP එහෙම කරන දේවල් ලංකාවේ තත්ත්වෙ හින්දා. ඉතින් ඒක හොඳයි කියලා හිතලා තවත් හොඳට ප්‍රැක්ටිස් කරලා ගිහින් exam කරන්න. මේ දවස්වල වැඩිපුර කාලය ඔබට ඉතුරු වෙලා තියෙනවා නම් මොකද ගමන් බිමන් යන්නේ නැහැ යන්නත් එපා. ගෙදරට වෙලා ඉන්න හින්දා ඒ කාලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. ඔයා IELTS ගැන මේ වීඩියෝ එක බලන්නේ IELTS කරන්න ඉන්න කෙනෙක්නේ. ඒ කියන්නේ IELTS කරන්නේ මොකක් හරි ඔයාට හීනයක් තියෙන හින්දා නේ
මේ පිටරටක අධ්‍යාපනය ලබන්න හරි රටකට මයිග්‍රේට් වෙන්න හරි. ඉතින් ඒ හින්දා ගත වෙන හැම දවසක්ම වැදගත්. ඕගොල්ලන් අපි කවුරුවත් අපිට කාලය නවත්තන්නත් බෑ, අපි වයසට යන එක නවත්තන්නත් බෑ. ඒක හින්දා ප්‍රැක්ටිස් කරන්න. අදම මම දැන් ලින්ක් එක තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පොතක්. පේපර් එකේ ස්ට්‍රක්චර් එක ඕගොල්ලෝ දැක්කා. ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. ඕගොල්ලන්ට හොඳටම ප්‍රැක්ටිස් කරන්න. ඕගොල්ලන්ට හැමෝටම සුබ පතනවා. I think මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඕගොල්ලන්ට මොනවා හරි දෙයක් දැනගන්න තියෙන නම් කමෙන්ට් කරන්න. මම රිප්ලයි කරන්න. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.